ධර්මානුශාසනාව වැඩමවා හෙදින ගෞරවනීය දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය ගාල්ල උණවටුන පීල්ලගොඩ පුරාණ චෛත්‍යාලංකාර මහා විහාරය යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මඩිහේ සුගත සිරි ස්වාමීන් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වය කලල්ගොඩ පන්නිපිටිය පාර 386 නිවසේ පදිංචි ඉන්ද්‍රා ගජනායක සහ බියෝටි ගජනායක සහෝදරයන් දෙදෙනා. මෙහි අරමුණ උඩාපරැක්කේ ගුරුකන්දේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය දෙවිනුවර සමත මණ්ඩලයේ හිටපු සභාපති පියදාස ගජනායක මහතා අභාව ප්‍රාප්ත වේ තුන්මස්සක් සපිරීම, ඒ වගේම උඩාපරැක්කේ කෝංගහ කොරටුවේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ගුණදාස ගජනායක මහතා අභාව ප්‍රාප්ත වේ දෙමස්සක් ගතවීම, ඒ වගේම අභාව ප්‍රාප්ත වූ පියදාස ගජනායක මහතාගේ ප්‍රිය භාර්යාව වූ මාතර මහරෝහලෙහි හෙදි සොහොයුරියක වශයෙන් සේවය කළ ගමගේ භද්‍රා රංචාගොඩ මැතිණිය අභාව ප්‍රාප්ත වේ මාසයක් ගතවීම නිමිත්තෙන් මේ අයට පින් අනුමෝදන් කිරීමත්, පවුල්වලට සහ සම්බන්ධ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිවයි. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡුපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත්ථ. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ
අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චතුචත්තාලීස පදාවුත්තා සන්දයෝ පංච දේශිතා සුත්තන්තෝ සල්ලේකෝ නාම ගම්බීරෝ සාගරූපමෝති. සැදැහැබර වාසනාවන්ත පින්වත්නි, අද අපේ පින්නතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් යුක්තව මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ ලෞතුරා අමාමෑණියන් වහන්සේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නෛර්යානික සීසත් ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝභ දේශ මෝහ මදමාන මග්ග පලාස ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා ආදී ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා තමන්ගේ හදවතේ පිරිසුදුකම ඇති කරගෙන පිරිසුදුකම උපයෝගී කරගනිමින් කෙලෙස් ප්‍රහාණය කිරීම තුළින් ලැබෙන ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින යථාභූත ඥාන දර්ශනයෙන් නිර්වාණ අවබෝධය ළඟා කරගන්නටයි නිතර බණහන මේ ඇත්තන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දිය යුතුයි කියලා මං අදහස් කරන්නේ. පින්වත්නි, අපි හිතනවා මේ ඇත්තෝ බොහෝම ඕනකමින් බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇතිව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරයි කියලා. මේ පින්නතුන්ට අද මම කියල දෙන්නේ බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ සල්ලේක සූත්‍රයයි. මේ සල්ලේක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන පින්නතුනි. මේ සල්ලේක සූත්‍රය ඉතාම ගැඹුරු එකක්. ඒක නිසා ඉතාම ඕනකමින් කල්පනාවෙන් මේ ඇත්ත ශ්‍රවණය කරන්නට ඕන. මහා චුන්ද මහරහතන් වහන්සේ, මේ ඇත්ත දන්නවා මහා චුන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ අසනීප වෙච්ච වෙලාවෙත් පිරිත් එහෙම දේශනා කරපු හාමුදුරුවෝ. මේ චුන්ද හාමුදුරුවෝ දවසක් උන්වහන්සේ විවේකීව ඉන්නකොට උන්වහන්සේට හිතුණා මේ යෝගාවචර, දැන් මේ අත හරි කැමති කිව්වනේ භාවනාව කරන්න. භාවනාවේ යෙදිලා ඉන්න නැත්තන්ට අත්වාද පරිසංයුක්ත, ලෝකවාද පරිසංයුක්ත අදහස් ඇති වෙනව නේද කියලා. අත්වාද පරිසංයුක්ත කියන්නේ පින්නතුනි වීසති වස්තුක සක්කාය දිට්ඨිය. මේ අත දාන ආත්මීය වශයෙන් දැකීම. නේද? රූපේ ආත්මේ වශයෙන් දකි, ආත්මේ රූපේ වශයෙන් දකි, රූප යෙහි ආත්මේ දකි, ආත්ම යෙහි රූපේ දකි. වේදනාව ආත්මේ වශයෙන් දකි, ආත්මේ වේදනාව වශයෙන් දකි, වේදනාව වෙහි ආත්මේ දකි, ආත්මේ යෙහි වේදනාව දකි. සංඥාව ආත්මේ වශයෙන් දකි, ආත්මේ සංඥාව වශයෙන් දකි, සංඥා වෙහි ආත්මේ දකි, ආත්මේ යෙහි සංඥාව දකි. සංකාර ආත්මේ වශයෙන් දකි, ආත්මේ සංකාර වශයෙන් දකි, සංකාර යෙහි ආත්මේ දකි, ආත්මේ යෙහි සංකාර දකි. විඥානේ ආත්මේ වශයෙන් දකි, ආත්මේ විඥාන වශයෙන් දකි, විඥාන යෙහි ආත්මේ දකි, ආත්ම යෙහි විඥාන දකි. මේක තමයි වීසති වස්තුක සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය මමය, මාගේ, මගේ ආත්මය කියලා ගන්න හැටි. පැහැදිලි නේද? මේ ආත්මීය ලක්ෂණය තමන් තුළ තියෙන තුරාවට තමන්ට කවදාවත් සිල්වත් වෙන්නත් බෑ, චිත්ත සමාධිය ඇති කරගන්නත් බෑ. ඒක නිසා ආත්මය කියන්නේ මොකක්ද කියන එක, මේ මම කියන්නේ මොකක්ද, මගේ කියන්නේ මොකක්ද, මගේ ආත්මය කියන්නේ මොකක්ද කියලා මේකවා නිවැරදිව තේරුම් ගන්න මේවායේ තියෙන සාවද්‍යකම හොඳට තේරුම් ගත්ත එක්කෙනාට තමයි මෙන්න මේ යෝගාවචරයක් වශයෙන් නිර්වාණ අවබෝධයට යන ගමනේ චිත්ත සමාධිය සඳහා තමන්ගේ හිත යොමු කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒ වගේම පිනදුන ලෝකවාද පරිසංයුක්ත, ලෝකවාද පරිසංයුක්තය කියන්නේ ලෝකයේ ආත්මය වශයෙන් දකින්න. තේරුණාද? ඒ කියන්නේ සස්සතෝ ලෝකෝ, අසස්සතෝ ලෝකෝ, මේ අත දන්නවනේ. අන්තවා ලෝකෝ, අනන්තවා ලෝකෝ, ඔහොම කියලා තියෙන්නේ. ලෝකයේ ආත්මය වශයෙන් දකින්න. තමා ඉස්සෙල්ලා ගන්න තමන්, ඊට පස්සේ ගන්න ලෝකය. නේද? සාස්වත උච්චේ දෘෂ්ටි ඇති වෙන්නේ මේ ලෝකයේ ආත්මය වශයෙන් ගැනීම. එතකොට මෙන්න මේ අදහස් ඇති වෙනවයි කියන එක
බුදුහාමුදුරුවෝ මේ චුන්ද මහරහතන් වහන්සේ ගිහිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා. ඒ වෙලාවේදී බුදුහාඳුරු දේශනා කරනවා චුන්ද යම්කිසි භික්ෂුවක් යම්කිසි යෝගාවචර කෙනෙක් භාවනාවට ගිහිල්ලා දැන් මේ අතෝ මතක් කරානේ ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය නේද? අභිධර්ම ක්‍රමෙන් නම් පංචම ධානය වගේම ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන මේ කොහොමද උපදව ගන්න? මේ උපදව ගන්න බුද්ධ ධර්ම ඕනේ. ධානය මේවා ලැබෙන ප්‍රථම ධානයේ ලැබෙන කර්මස්ථාන කීයක් තියෙනවද? 25යි. සිද්ධ වර්ග කියනවා ප්‍රථම ධානය ලැබෙන කර්මස්ථාන 25යි. මොනවද? දස කසින, දසාසුබ, මෙත්තා, කරුණා, මුදිතා, ඊපස්සේ කායගත සති, ආනාපාන සති. මේ කියන 25න් තමයි ප්‍රථම ධානය ලැබෙන්නේ. ඒතකොට ဒုတိ ධානය ලැබෙන කර්මස්ථාන 14යි. මොනවද? දස කසින, මෙත්තා, කරුණා, මුදිතා, ආනාපාන සති. පංචම ධානය ලැබෙන කර්මස්ථාන 12යි. ඒ තමයි දස කසින, උපේක්ඛා බ්‍රහ්ම විහාර, ආනාපාන සති. මේවායින් තමයි ලැබෙන්නේ. එතකොට දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් මේ ඇත්තන්ට අවශ්‍යයි ප්‍රථම ධානය ලබා ගන්න. ප්‍රථම ධානය ලබා ගන්න උවමනා නම් මේ ඇත්තෝ මුලින්ම අපි දන්නනේ දැන් භාවනාවට යනකොට භාවනාවේ පූර්ව කෘත්‍ය කියලා තියෙනවනේ. ඒ භාවනාවේ පූර්ව කෘත්‍ය ටික කරලා එන්න දැන් අපි කසින මණ්ඩලයක් හදාගෙන කසින භාවනාවේ වඩනවා. එයා දන්නේ කසින මණ්ඩලයක් හදන්න එක් පියත් 4 අඟුල් විස්කම්බේ තියෙන රබානක් අරගෙන මේ රබානේ හුඹස් මැටි ගහලා නැත්තම් සාමාන්‍ය පස්සුණත් කවන්නේ ගාලි වරලා හොඳට වේලුණාට පස්සේ දැන් උඩ භාවනා මූලික පූර්ව කෘත්‍ය කරලා අර කසින මණ්ඩලයේ දිහා බලාගෙනයි මොකද කරන්නේ? පටවි කියලා භාවනා කරනකොට අපිට මේ පේන්නේ මුළු පෘථුවියම කියන හැඟීමෙන් තමයි මේ භාවනාව කරන්නේ. කසින කියන්නේ සියල්ල කියන එකයි. ඒතර මම මේ පටවි කසිනේ වඩනකොට දැන් මගේ හිත මෙතනට අරමුණු වෙනවා. අරමුණු වෙනකොට ටික වෙලාවක් යනකොට මගේ හිත මොකද වෙන්නේ? විතක්ක අරමුණට ප්‍රවිෂ්ඨ වෙනවා. අරමුණේ යෙදෙනවා. ඒ යෙදුණු හිතම අරමුණේ පවත්වනවා. ඒකට කියනවා විචාර. එතකොට අපිට ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතියත් එක්කම සුඛය, සැපය ඇති වෙනවා. සිත ඒකාග්‍ර වෙනවා. පඨම ධානය ලැබෙනවා. විතක්ක විචාර පී සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානය ලැබෙනවා. ඔහොම කියන්න වගේ එක සැරේට ලැබෙන්නේ නැහැ. මේ අත කරලා බලන්න. ඒ ලැබුණාට පස්සේ මොකද කරන්නේ? ප්‍රථම ධානය ලබාගත් එක්කෙනා ဒုတိ ධානයට දැන් යන්න ඕන. ဒုတိ ධානයට යන්නේ කොහොමද ප්‍රථම ධානය? විතක්කේ අත්තරින්නේ කොහොමද? ඒක අත්තරින්න පින්නතුණි විතර්කේ නැති කරගන්නේ කොහොමද? ප්‍රථම ධානයේ තියෙන හීන බවත් ဒုတိ ධානයේ තියෙන ප්‍රනීත බවත් සිහි කරමින් පංචවිධ වසීතාවය ඇති කර ගන්න ඕන. මොනවද පංචවිධ වසී? ඔව් පංචවිධ වසී කියන්නේ මොනවද? ආවජ්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, වුට්ටාන, පච්චවෙක්කන. නේද? එතකොට ඒ පංචවිධ වසීතාවය කියලා විසුද්ධි මාර්ගේ පෙන්නනවා. ආවර්ජනය කරනවා අපි. සිහි කරනවා. සමාපජ්ජන නැවත සමවදිනවා. අදිට්ඨාන අදිෂ්ඨාන කරනවා. වුට්ටාන නැගී හිටිනවා. පච්චවෙක්කන මුල සිට මෙනෙහි කරනවා. ප්‍රතිවේක්ෂා කරනවා. එහෙම කරනකොට අන්න ප්‍රථම ධානයේ තියෙන දුර්වල බවත් ဒုတိ ධානයේ තියෙන ප්‍රනීත බවත් හිතනකොට අපේ හිත ဒုတိ ධානයට යනවා. ඒ ගියාම ආයේ පාරයි මොකද කරන්නේ? ဒုတိ ධානයේ තියෙන හීන බවත්, තෘතිය ධානයේ තියෙන ප්‍රනීත බවත් හිතමින් ආවජ්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, උට්ටාන, පච්චවෙක්කන කියන මේ පංචවිධ වසීතාවයෙන් අපි ဒုတိ ධානයත් වශී කරගෙන තෘතිය ධානයට යනවා. එවලත් තෘතිය ධානය, චතුර්ථ ධානය, චතුර්ථ ධානය පංචම ධානයට. ওই විදිහට අර පංචවිධ වසීතාවයෙන් යන්නේ. ඒ ගියාට පස්සේ මොකද කරන්නේ? අපි අන්තෝ ආකාසෝ ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා භාවනා කරලා ආකාසානංචායතන ලැබුණා. ඊට පස්සේ විඥානං අනන්තං කියලා භාවනා කරලා විඥානංචායතන ලැබුණා. ඊට පස්සේ නත්ති කිංචි කිසිවක් නැත කියන එක ශූන්‍යතාවයේ අරමුණු කරලා නේද? ආකින්චඤ්ඤායතන ලැබෙනවා. ඒතකොට නැත්තේද නැත කියන මේ අවබෝධය ඇති කරගෙන නේව සංඥා නා සංඥායතන ලැබුණා. මේ චුන්ද මහරහතන් වහන්සේ පෙන්වන්නේ මේකී අත්වාද පටිසංයුත්ත ලෝකවාද පටිසංයුත්ත අදහස් තියෙන අය යෝගාවචරෝ මේවට අහු වෙනවයි කිව්වම බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේ අෂ්ට සමාපatti ඉපදවපු කෙනෙක්වත් කොටවත් මේ අත්වාද පටිසංයුත්ත ලෝකවාද පටිසංයුත්ත මේ අදහස් වලින් අයින් වෙන්න බෑ. එහෙම නැත්නම් එයා බුදු සමයේ හැටියට කෙලෙස් තුනී කරපු කෙනෙක් නෙමෙයි.
එතකොට කෙලෙස් තුනී කරන්න බුදුහාඳුර ක්‍රමවේද කීපයක් පෙන්වනවා. කෙලෙස් නැති කරන්න. පළවෙනි එක තමයි කෙලෙස් තුනී කරන ක්‍රමය. මේ තියෙන කෙලෙස් එක සැරේට නැති කරන්න බෑ. අන් බුදුහාර කොච්චර පැහැදිලි ක්‍රමවේදයක්ද. උන්වහන්සේ පෙන්වන්නේ ඉස්සෙල්ලා කෙලෙස් තුනී කරන්න. මේ සූත්‍රයේම නම සල්ලේක සංපූර්ණ ලික ධාතුවෙන් ඇති වෙන්නේ. කෙලෙස් තුනී කරයි. තුනී කරන්න ක්‍රමවේද 44ක් බුදුහාමර පෙන්නනවා. නේද? පරේ අවිහිංසකේ භවිස්සත මයමෙත්ත විහිංසකා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. පරේ පානාතිපාතී භවිස්සති මයමෙත්ත පානාතිපාතා පටිවිරතෝ භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. පරේ අදින්නාදානී භවිස්සති මයමෙත්ත අදින්නාදානා පටිවිරතෝ භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. පරේ අබ්‍රහ්මචාරී භවිස්සති මයමෙත්ත අබ්‍රහ්මචාරී පටිවිරතෝ භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. පරය මුසාවාදී භවිස්සති මයමෙත්ත මුසාවාදා පටිවිරතෝ භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. පරේ සුරාමේරේ මජ්ජපමා දට්ටානී භවිස්සති මයමෙත්ත සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. ඔය විදියට මේ අත දන්නවනේ. තොර පිසුනා වාච පරුසාවාච මේ හැම එකක්ම. පළවෙනි එක අපි ගමු. දැන් ප්‍රාණඝාතය කියන්නේ අනිත්‍යත්ව ප්‍රාණඝාතය කරනකොට මම ප්‍රාණඝාතයෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව සතුන්ට කරදර කරනකොට මම සතුන්ට කරදර කිරීමෙන් වළකිනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව සොරකම් කරනකොට මම සොරකමෙන් වළකිනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව අබ්‍රහ්මචාරී වෙනකොට අබ්‍රහ්මචාරී කටයුතු කරනකොට මම බ්‍රහ්මචාරී වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව බොරු කියනකොට මම බොරු කීමෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව කේලම් කියනකොට මම කේලම් කීමෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව පරුස වචන කියනකොට මම පරුස වචන කීමෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව හිස් වචන කියනකොට මම හිස් වචන කීමෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව අවිද්‍යාවෙන් යුක්ත වෙනකොට මම අවිද්‍යාවෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව ව්‍යාපාදයෙන් යුක්ත වෙනකොට මම ව්‍යාපාදයෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව මිච්ඡා දිට්ඨියෙන් යුක්ත වෙනකොට මම මිච්ඡා දිට්ඨියෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව මිච්ඡා කම්මන්තයෙන් යුක්ත වෙනකොට මම මිච්ඡා කම්මන්තයෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව මිච්ඡා ආජීවයෙන් යුක්ත වෙනකොට මම මිච්ඡා ජීවයෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව මිච්ඡා වායාමයෙන් යුක්ත වෙනකොට මම මිච්ඡා වායාමයෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව මිච්ඡා සතියෙන් යුක්ත වෙනකොට අපි මිච්ඡා සතියෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව මිච්ඡා සමාධියෙන් යුක්ත වෙනකොට අපි මිච්ඡා සමාධියෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව මිච්ඡා සතියෙන් යුක්ත වෙනකොට අපි මිච්ඡා සතියෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව අහිරිකයෙන් යුක්ත වෙනකොට ඒ කියන්නේ ලැජ්ජාවක් නැහැ. අපි අහිරික බවින් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව අනොත්ප්පී වෙනකොට පවට බය නැති වෙනකොට අපි පවට බය වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. ඒ වගේම අනිත්‍යත්ව පාප මිත්‍රව සේවනය කරනකොට අපි පාප මිත්‍ර සේවනයෙන් අයින් වෙනවයි කියලා කෙලෙස් තුනී කරනවා. අනිත්‍යත්ව කුසිත වෙනකොට නේද කම්මැලි භාවනා කරන්න මේ වගේ වැඩවලට කම්මැලි මේ එක එකක් විස්තර කරන්න ඕනේ නැහැ නේ මේ අත දන්නේ හින්දා මම මේ කිව්වෙ කිව්වේ අවශ්‍ය නම් ඕනම කරුණක් විස්තර කරන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු කුසීතකම කියලා. කුසීතකම කියන එක්කෙනාට නේද භාවනා කරන්න ගියාම දන්නේම නැහැ තීන මිද්දේ ඇවිල්ලා ආයා එතනම වැටෙනවා. දැන් සමහරත් භාවනා කරන්න ගිහලා එහෙම නිදිමත හැදිලා වැටෙනෝනේ. ඒ වැටෙන්නේ පින්නතුනි කුසීතකම හින්දා. එයා දන්නේ මේ කුසීත නීවරණයක් මේක කියලා. ඒ නීවරණේ බව දැනගත්ත නම් කවදාවත් එයාට පින්නතුනි කුසීතකම එන්නේ නැහැ. කුසීතකම ආපු ගමන් මොකද අති සීතං අති උන්නං අතිසාය මිදං අහු නේද දැන් හරි සීතලයි දැන් හරි උෂ්ණයි හරිම අමාරුයි බඩ රිදෙනවා බඩගිනි නේද ආහාර ගත්ත වැඩි ඔහොම කියලා නේද ඒකයි. ඉතින් ඒ නිසා කුසීතකම කියන එක ආපු එක්කෙනා දන්නේම නැහැ තමන් මේ කුසීතකමත් එක්ක ජීවිතය යනවායි කියලා. පැහැදිලි? ඒ නිසා තමයි අපිට තියෙන මේ කුසීතකමෙන් අයින් වෙලා උත්සාහයෙන් යුක්ත වෙන්න ඕන. නැත්තම් කෙලෙස් තුනී කරන්න බෑ. ඒ වගේම දැන් අනිත්‍යත්ව මුට්ටස්සති කියන්නේ මොකද?
සිහිනුවනින් යුක්ත නෑ. සමකද සතිය ගැන පින්නතුන. සිහිය ඇතිවෙන්න කෝමද. ඇයි අපි සීය කියන්නේ. ඇයි අපි සීය කියන්නේ. සරණට්ටේන සති. සිහි කරන හින්දයි සීය කියන්නේ. කෝමද සීය උපදෝගන්නේ. මැත භාවනාවට ගයාම සීය උපදවන්න පය කෝමත් සී ඇති කරගන්නේ. දන්නද සති සම්පජාන්නේ මුට්ටස් සති පුද්ගල පරිවර්ජනතා උපට්ඨිත සති පුද්ගල සේවනතා තදද මුත්තතා කියලා සතිපට්ඨාන සූත්‍ර අට කතාව කියලා දෙනවා අපිට නේද සති සම්පජාඤ්ඤ කියන්නේ පින්නතුනේ සී කල්පනාවෙන් වැඩ කරන හැටි එක පෙන්නෝ කරුණු හතරකින් සප්පාය සම්පජාඤ්ඤ සාත්තක සම්පජාඤ්ඤ ගෝචර සම්පජාඤ්ඤ අසම්මෝහ සම්පජාඤ්ඤ කියලා සප්පාය සම්පජාඤ්ඤ කියන්නේ පින්නතුනේ සුදුසු දේ කිරීම නේද දැන් මේ අත් උපාසකම්මල වශයෙන් උපාසකම්මලාට සුසු දෙය කරන්න ඕන අම්මල වශයෙන් අම්මලට සුසු දෙය කරන්න ඕන කොහොමද අපි සුසු දෙය තෝරගන්නේ යමක් සුසු වෙන්නේ කොහොමද එකක් තමයි හොඳ හිතින් කරන්න ඕන හොඳ දෙයක් කරන්න ඕන හොඳ ඵලයක් ලැබෙන්න ඕන නේද පොතේ තියෙන්නේ පටන් ගන්න ධර්ම ධම්පදේ තියෙන කොහොමද මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා ප්‍රදූෂිත වූ සිතින් කියනනම් කරනවා ඒව හොඳ නැහැ. මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා ප්‍රසන්න වූ සිතින් කියනනම් කරනවා ඒව හොඳයි. නේද? අත්තබ්භ්‍යාබාධා විසංවත්තේ පරබ්භ්‍යාබාධා විසංවත්තේ උභ්‍යබ්භ්‍යාබාධා විසංවත්තේ. අමලට්ටික රාහුලවා සූත්‍රයේ තියෙන රාහුල ආන්දරන්ට බුදුහාර කියන්නේ කොහොමද? රාහුල ඔබ යමක් කරනකොට ඒක ඔබට යහපත පිණිස පවතිනවද? අනේකාට යහපත පිණිස පවතිනවද? දෙපැත්තටම යහපත පිණිස පවතිනවද? මේ හිතන්න. එහෙම නැතුව කරන්න එපා කියලා බුදුහාර කිව්වේ නේ. යස්ස අසුමුකෝ රෝදං විපාකම් පරිසේවති ප්‍රතිඵලය ලැබෙන්නේ අඬානා නන්නතං කම්මං කතං සාදු ඒක හොඳ නැහැ. නේ? යමක් කරාම ප්‍රතිඵල ලැබෙන්නේ අඬානා. ඒක හොඳ නැහැ. යස්ස පතීතෝ සුමනෝ විපාකම් පරිසේවති යම් කිසි ක්‍රියාවක් කරාම ඒක ප්‍රතිඵල ලැබෙන්නේ hinamusu මුණෙන් නම් තංච කම්මං කතං සාදු. ඒක හොඳයි. එතකොට අපි යමක් කරන එක හොඳයි කියලා තීරණය කරන්න මූලික වශයෙන් අපිට තියෙන්න ඕනේ අවබෝධය. මේක හොඳ හිතින්ද කරන්නේ, හොඳ දෙයක්ද කරන්නේ, හොඳ ඵලයක්ද ලැබෙන්නේ. මේ කරුණු තුනම තියෙනවා තමයි හොඳ දේ වෙන්නේ. එතකොට ඒ කරන්න ඉස්සෙල්ලා අපිට තියෙන ඕන සාත්තක සම්පජඤ්ඤය. මේක හරියයිද වරදීද? දැන් මේ අත භාවනා කරන්න යනවා කියලා හිතමු. භාවනා කරන්න ගිහිල්ලා මේ අත දැන් භාවනාවට යොමු වෙනවා. යොමු වුණාට මේ අත හිතන්න ඕන මට භාවනා කරන්න පුළුවන්ද? මම රාග චරිතයේද මං ද්වේෂ චරිතයේද මං මෝහ චරිතයේද මං සද්ධා චරිතයේද මං බුද්ධි චරිතයේද මං විතර්ක චරිතයේද මං කරන්න ඕන භාවනාව බුද්ධානුස්සතිය දැන් අර මෙයාත් කිව්ව බුද්ධානුස්සති භාවනාව බුද්ධානුස්සතිය හරිම හොඳ භාවනාවක් නමුත් රාග චරිතේකට බුද්ධානුස්සතිය ප්‍රත්‍ය වෙන්නේ නැහැ තේරුණාද එතකොට ඒක එක්කෙනාට ගැළපෙන බද මෛත්‍රී භාවනාව හොඳ එකක් නමුත් රාග චරිතයක මෛත්‍රී භාවනාව කරොත් මොකද වෙන්නේ එයාට ඒක සප්පාය වෙන්නේ නැහැ පැහැදිලිද? එතකොට ඒව හරියට දැනගෙන ඕන මේ වැඩේට යන්න. ඒකයි මේ කිව්වේ. එතකොට මේ සඳහා මේ ඇත්තන්ට අවශ්‍ය දැන් දාන ටික ලැබෙන්න ඕන. වගේ වැසිකිලි කැසිකිලි තියෙන්න ඕන. නේද? මේ අනිකුත් දැන් සාමාන්‍ය දෛනික මිනිස්සුයෙකුට තියෙන අවම සුසුකම් අවම අවශ්‍යතා තියෙන්න ඕන. එහෙම නැතුව භාවනා කරනවා කියලා කැලේ ගහම් මුල ගිහලා පැය 4-5ක් ඉන්න පුළුවන්. ඊට එහාට වාඩි වෙන්න බෑ. පැහැදිලිද? අවබෝධයෙන් යුක්තව තමයි මේ වැඩේ කරන්න ඕන. භාවනාව කියන එක අවබෝධයත් එක්ක කරන්න. මොකද භාවනාවෙන් එන්නේ මොකද්ද? යෝගාවේ ජායති භූරි අයෝගේ භූරි සංකයෝ. ඒතං දේදා පතං යත්වා භාවාය විභවායච තතත්තානං නිවේසෙය්‍ය යතා භූරි පවඩ්ඩති. භාවනා කිරීමෙන් නුවණ වැඩේ. භාවනා නොකිරීමෙන් නුවණ විනාශ වේ. භාවනා කිරීමෙන් නුවණ වැඩෙන බවත් භාවනා නොකිරීමෙන් නුවණ විනාශ වෙන බවත් දැන. භාවනාවේ හිත යොදවන්න. දම්පදේ මග්ග වගේ තියෙන නේමනේ. ඒතර මේ නුවණ වැඩෙන වැඩේ නම් මේක හරි අවබෝධයෙන් කරන්න ඕන. සතිය දිනු කරන්න එහෙමයි. වගේ මුට්ටස් සති පුජ්‍යල පරිවර්ජන ධර්මයි මුට්ටස් සති කිව්ව මෙතන තියෙන එකයි. මුට්ටස් සති කියන්නේ මොකද? සී කල්පනාවෙන් තොර ඇත්තෝ ඇසුරු කිරීමෙන් අයින් කරන්න ඕන. උපට්ඨිත සති පුජ්‍යල සේවනතා සී කල්පනාවෙන් යුක්ත ඇත්තෝ නිතර ඇසුරු කරන්න ඕන. තදදි මුත්තතා නිතර නිතර ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරියෝති. යනකොට එනකොට කනකොට බොනකොට අතපය සොලවනකොට මේ හැම තැනකදීම අපි පින්නතුනි සිහි කල්පනාවෙන් කරන්න ඕන.
නේද සම්මිඤ්ඤිතංවා බාහං පසාරෙය්‍ය පසාරිතංවා බාහං සම්මිඤ්ඤෙය්‍ය නේද හකුලපු අත දිගාරනකොට දිගාරපු අත හකනකොට වගේම උච්චාර පස්සාවකම් මේ වැසිකිලි කැසිකිලි යනකොට හැම අවස්ථාවකම සී කල්පනාවෙන් ඉන්න ඕන. ඒකෙන් තමයි මුට්ටස් සති ගතිය නැති වෙලා උපට්ඨිත සතිය එන්නේ. එතකොට තමයි කෙලෙස් තුනී කරන්න පුළුවන් වෙන්නේ. දුප්පඤ්ඤෝ හෝති. අනිත් අය දුෂ්ප්‍රාඥ වෙනකොට අපි පඤ්ඤාවන්ත වෙන්න ඕන. පඤ්ඤාවන්ත සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස කිව්වනේ. නේද? මාගේ අයං ධම්මෝ මේ ධර්මයේ පඤ්ඤාවන්තස්ස. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටය. න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මෙය නොවේ දුප්පඤ්ඤස්ස. දුෂ්පඤ්ඤා කියන්නේ කවුද? ප්‍රඥාවෙන් අඩු කෙනා. ප්‍රඥාවෙන් අඩු. දුප්පඤ්ඤ කියන එකේ තියෙනවද ප්‍රඥාවෙන් අඩු කියන ගතිය? දුයන්නේ කියන්නේ මොකද්ද? කත කියන්නේ කරන ලද දුක්ඛත වරදවා කරන ලද. නේද? වාසිත කියන ලද දුබ්බාසිත. දුබ්බාසිතයක් කියන්නේ මොකද්ද? අඩුවෙන් කියන එකක්ද? නෑ වැරදි ලෙස කියන එක. කත කියන්නේ කරන ලද දුක්ඛත වරදවා කරන ලද. වාසිත කියන්නේ කියන ලද දුබ්බාසිත කියන්නේ වැරදි ලෙස කියන ලද. පඤ්ඤාවන්ත කියන්නේ නුවණ ඇති. දුප්පඤ්ඤ කියන්නේ නුවණ වරදවා යුතු. නුවණ තියන යොදලා තියෙන වැරදි ලෙස. දැන් ප්‍රභාකරන් කිව්වොත් එහෙම එයා දුෂ්ප්‍රඥෙක්ද? හිට්ලර් කිව්වොත්, මුසෝලනී කිව්වොත්, මෝගල් අධිරාජ්‍ය කිව්වොත් එයාට දුප්පඤ්ඤද? නුවණ දැන් අපි හිතමු අපේ පරිගණකයට වෛරස් හදලා එවනවා. අපි දැන් පරිගණක පාවිච්චි කරනෝනේ. ඒ වෛරස් හදන එක්කෙනා දුෂ්ප්‍රඥෙක්ද? ඇයි ඒ වෛරස් එක ආපු ගමන් අපේ සේරම දත්ත මැකිලා යනවා. ඒක හොඳ වැඩක්ද? එතකොට මේ වෛරස් එක හදපු එක්කෙනා මෝඩයේද? දුෂ්ප්‍රඥෙක්ද? නෑ තියෙන නුවණ තියනවා යොදලා තියෙන වැරදි වැඩකට. පැහැදිලි? මේ පද හරියට තේරුම් ගන්න ඕන පින්නත්. ඒකයි. එතකොට ওই විදිහට බුදුහාඳුර පෙන්නනවා දුප්පඤ්ඤ කියන්නේ ඒකයි පින්නතුනි. එතකොට ඒ විදිහට බලනකොට දැන් මේ එක එකක් දැන් එතකොට මක්කී හෝති. මක්කී කියන්නේ මොකද? මක්කී මක්ක කියන්නේ මොකද? මක්ක කියන්නේ ಗುಣමකුකම. මොකද්ද ಗುಣමකුකම කියන්නේ? කවුද අපි මොකක්ද ඒකෙන් කියන්නේ? දැන් අපි අපේ අම්මා අපිට කරපු සේවය අපිට අමතකයි නම් අපි ಗುಣමකුව. නේ? මොකද අම්මා කෙනෙක්ගෙන් වගේ සේවයක් අපිට වෙන කායෙන්වත් වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් වෙච්ච සේවය අපි අමතකයි නම් අපි ಗುಣමකුව. මොකද ලෝකේ උපදින සෑම කාන්තාවටම අම්මා වෙන්න බෑනේ. අම්මා වෙන්න සංසාරේ පිං අවශ්‍යයි. තාත්තා වෙන්න සංසාරේ පිං අවශ්‍යයි. නේද? තමන්ගේ කුසට දරුවෙක් කෙන එක සම්පතක් කියලා හිතන්න කාන්තාවකට මොනතරම් හොඳ හිතක් තියෙන්න ඕනද? උදාහරණ පෙන්නන්න පුත්තා වත්තු මනුස්සානන් අම්මට තාත්තට දෙන ලොකුම වස්තුව දරුවෝ. ඒතර තමන්ගේ කුසට දරුවෙක් කෙන එක සම්පතක් කියලා හිතන්න පුළුවන් නම් කෙනෙකුට ඒක පුදුම කැපකිරීමක්. මේක මහා වදයක්. මං කොහොමද මට එළියට බහින්න බෑ, මගේ වැඩ කරගන්න බෑ, මගේ ඉගෙනීම කරගන්න බෑ, මගේ අනිකුත් දේවල් කරගන්න බෑ. මේ දරුවා ඉපදුණු වෙලේ ඉඳලා මේ යුග දිවියට පත් කරන තේක මොනතරම් කැපවීමක් කරන්න ඕනද කියලා කාන්තාව හිතුවොත් අද ඇත්තටම අපි නෑ. නේ? අපේ අම්මලා මේ කැපකිරීම කරපු හින්දා තමයි අද අපි මේ ලෝකේ මේ ඔක්කොම කරන්නේ. පැහැදිලි? ඒකට ඒ කැපකිරීම දැන් තමන්ගේ කුසට දරුවෙක් ආපු වෙලේ ඉඳලා අම්මට රස්නෙට වතුර ටිකක් බොන්න බෑ, මිරිස් දාපු දෙයක් කන්න බෑ. නේද? ඉක්මනින් යන්න බෑ. නේද? රෑ එල්ලි වෙනකන් නිින්දක් නැහැනේ. කුසේ දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් කොහොමද නිදාගන්නේ කියන්නේ? එහෙම දුක් විඳලා නේද? තාම වේදනාවක් විඳලා දරුවෙක් මෙලොවට බිහි කරලා නේද? තමන්ගේ රතු පාට රුධිරය කිරි කරලා පොවනවයි කියන එක ලේසි වැඩක්ද? අම්මා කෙනෙක්ගේ පියුරක ඕනම තැනක් තුවාල කරොත් මොනවද කරන්නේ? ලේ. කවදාවත් කිරි ගලන්නේ නැහැ. දරුවට දෙනකොට විතරමයි රතු පාට රුධිරය කිරි වෙන්නේ. ඒක අපි අහලා තියෙන මොලේ තියෙන පිටියුටරිය කියන ග්‍රන්ථියෙන් ක්ෂීර ජනක කියන හෝමෝනයේ ශ්‍රාවය වුණාම අන්න රතු පාට රුධිරය කිරි වෙනවා. හැබැයි මේ හෝමෝනේ නිකං ශ්‍රාවය වෙන්නේ නැහැ.
අම්මට දරුවා ගැන තියෙන ආදරය, දයාව, කරුණාව, මුදිතා, උපේක්ෂාව මේ ඔක්කොමත් එක්ක තමයි මේ රතු පාට රුධිරය කිරිවෙන්නේ. ඒතර එච්චර කැපකිරීමක් කරලා තමන්ගේ ලේ දීලා හදපු දරුවාට පුළුවන් නම් තමන්ගේ අම්මා අමතක කරන්න එයාට වැඩි ගුණමකුවෙක් නැහැ. නේ? ජීවිතේ විශාල කැපකිරීමක් කරපු තමන්ගේ තාත්තා අමතක කරන්න පුළුවන් නම් යමෙක් එයාට වැඩි ගුණමකුවෙක් නැහැ. පුංචි කාලේ දරුවෙක් වශයෙන් පන්සලට ආවට පස්සේ මහාන කරලා උගන්නලා කරලා නේද උපසම්පදා කරලා විශ්වවිද්‍යාලවල යවලා උපාධිත් අරගත්තට පස්සේ යම්කිසි ශිෂ්‍යයෙකුට පුළුවන් නම් තමන්ගේ ගුරු හාමුදුරුවෝ අමතක කරන්න එයා වගේ ගුණමකුවෙක් නැහැ. පැහැදිලිද? ඒ නිසා පින්නොත් ගුණමක්කම කියන්නේ ඒකයි. ඒක තමයි තව එකක් තමයි සාටේය. සාටේය කියන්නේ මොකද්ද? කපටිකම. සාටේය කියන්නේ කපටිකම. නේද? සාටේය කියන එකත් මේ පින්නතුනේ හිතට මිනිස්සුන්ගේ හිතේ දැන් සමහර අය හිතනවා අයියෝ මම හොඳ කපටියෙක් ඒ හින්දා මට පුළුවන් අනිත් අය ඔක්කොම රවටන්න. නෑ ඉස්සෙල්ලම රැවටෙන්නේ තමන්. අනිත් අය රැවටෙන්නේ නෑ. අපි හිතුවද අනිත් අය රැවටුණයි කියලා අපි රැවටිලා තියෙන්නේ. නේද? ඒ වගේම තද බව. සමහර අය මගේ ප්‍රතිපත්තිය මේකයි මං ඒක වෙනස් කරන්නේ නෑ. කියලා සමහර අය ඉන්නෝනේ. නේ? සමහරු කියන්නේ මගේ ප්‍රතිපත්තිය මේක. මං මේක මොන හේතුවක් නිසාවත් වෙනස් කරන්නේ. දැන් කෙනෙක් කියනවා ප්‍රතිපත්තියක් වශයෙන් පින්නතුනි යම් කිසි දෙයක් කරන්නේ නැහැ කියලා කියනවා. කරන්නේ නැහැ කියලා කිව්වොත් දොස්තර කියනවා මේක ඔයා කරන්න ඕනේ නැත්නම් ඔයා මැරෙනවා. ඊපස්සේ මොකද වෙන්නේ? කරන්න වෙනවා. නේද? ඒකට අපි ඇති කරගන්න හොඳ හෝ නරක හෝ ප්‍රතිපත්ති ඒ අවස්ථාවට වෙනස් කරන්න වෙනවා. මේ ලස්සන උදාහරණයක් තියෙනනේ. මේ ආමුදුර කෙනෙක් හිටියා නේසජ්ජිකාංගය සමාදන් වෙච්ච. නේසජ්ජිකාංගය කියන එක දන්නවද? දුතාංග වල ඒ කියන්නේ පිට කොන්ද දිගාරලා නිදා ගන්න. ඉතින් මේ හාමුදුරුවෝ තවත් යාළුවෙක් එක්ක ගමනක් ගියා. ගියාම මේ දෙන්නට මේ එක කාමරේ දුන්නා නිදා ගන්න. ඇඳන් දෙකක් දාලා මේ හාමුදුරුවෝ දෙන්න නිදා ගත්තා. එතකොට ඒ කාලේ අද වගේ විදුලි බුබුලු නැහනේ. කුප්පි ලාම්පු හරි පහන. ඒතර පහනේ තිරේ අඩු කරලා මේ දෙන්න නිදාගත්තා. දැන් ආයක හාමුදුරු කෙනෙක් අපි සාමාන්‍ය අපි නිදා ගන්න ක්‍රමයෙන් නිදාගත්තා. අනිත් හාමුදුරු වාඩිලා නිදි. ඉතින් රාත්‍රියේ අර සාමාන්‍ය ක්‍රමයෙන් නිදාගත්ත හාමුදුරුවෝ රෑ 2ට 3ට නැගිට්ට මුත්‍ර කරන්න යනවා. එතකොට මේ හාමුදුරු වාඩිලා ඉන්නේ. ඒ පාර අර මේ සාමාන්‍ය ක්‍රමයෙන් නිදාගත්ත හාමුදුරු ඇහුවා "ඇවැත්නි කිම නේසජ්ජිකද" කියලා. ඒ කියන්නේ නේසජ්ජිකාංගේ සමාදන් වෙලා ඉන්නවද කියලා. මේ හාමුදුරු මොකුත් නැහැ එහෙම ඇලුණා. ඇලුණු ගමන් ප්‍රතිපත්තිය බිඳුණා. දුතාංගේ බිඳුණා. දුන්නාට පස්සේ මොකද කරන්නේ? මේ හාමුදුරු එළියට ගිහිල්ලා ඇවිල්ලා දැන් මෙයා හරි සාමාන්‍ය ක්‍රමෙන් නිදි. ඊට පස්සේ ආපහු මේ හාමුදුරුට ඉදාගත්තා. දාගෙන අරයට නිින්ද ගියයි කියලා දැනගත්ත ගමන් ආපහු වාට සමාදන් වුණා. පැහැදිලිද? ඒ දුතාංග කියන ඒවා එහෙමයි. අනික් කට්ටියට පෙන්නන්නේ නැහැ මම මේ අසවල් දුතාංග රකින්නයි කියලා. මොකද දුතාංග රකින්නේ මොකටද? දුතාංගය කියන්නේ මොකද්ද? කෙලස් තුනී කරන ක්‍රම. දුතස්සංගානේ. පැහැදිලිද? කෙලස් ବ୍ୟବහාරන ක්‍රම. ඉතින් ඒ නිසා අපි එහෙම තද වෙන්න නරකයි. පරේ ඉස්සුකී භවිස්සති. අනිත් අත ඊර්ෂ්‍යා කරනවා. එක එක්කෙනාට ඊර්ෂ්‍යා කරනවා. අරයා මෙහෙමයි මෙයයි මෙහෙමයි. නේද? මෑත හිතන්න බුද්ධාගමේ තියෙන ඉතාම අමාරු දියුණු කරන්නම අමාරු ගුණයක් මොකද්ද? ඒක මේ අම්මලා ඔක්කොටම තියෙන එකක්. මොකද්ද? මුදිතා. මෑත මට කියන්න මුදිතා ගුණය කියන්නේ මොකද්ද කියලා? මොකද්ද මුදිතාව කියන්නේ? අනුන්ගේ සැපේ සතුටු වෙන එක. අන්න ඊර්ෂ්‍යාව තියෙන නැත්තඳ මුදිතා ගුණේ නැහැ. පැහැදිලිද? තමන්ගේ දරුවා දියුණු වෙනව දකිනකොට අම්මා සතුටුයි. ඒ වගේ ලෝකේ හැමදෙනාම දිනු වෙනවා දකින්නකොට අපිට සතුට වෙන්න පුළුවන් වෙනවා. ඊර්ෂ්‍යාව තියෙන කෙනෙකුට ඒක කරන්න බෑ. නේද? පරේ කෝධනෝ භවිස්සති මයමෙත්ත යම් කිසි කෙනෙක් ක්‍රෝධයෙන් යුක්ත වෙනවා. ක්‍රෝධය කරනවා. ක්‍රෝධ කරනකොට මොකද කරන්නේ? අපි ක්‍රෝධයෙන් අයින් වෙලා කෙලස් තවනවා. අනිත් අත කෝධ කරපුවාවේ මම කෝධ කරන්නේ නේද? අකෝධේන ජිනේ කෝධං. බුදාරු ගන්නන්නේ ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න. නේද? සමහර අය කියන්නේ
නේද මේ අයියෝ ඔයා වගේ නියාලු කෙනෙක් නෑ අර මනුස්සයට හරි හරි කමන්නේ මම කවදාවත් අනිත් අයගෙන් පලිගන්නේ අක්කොච්චිවන් අදිනිමං අවදිමං අහසිමේනේ මට ගැහුවා මට බැන්න මාව පැරද්දුවයි කියලා බුදු සමය එහෙම එකක් නෑ නේද ශාන්තිවාදී තාපසයෙක් කොහොමද යෝ මේ හත්තේච පාදේච කන්න නාසංච ඡේදයි සුඛිතෝ හෝතු සෝ රාජා නහි කුජ්ජන්ති මාදිසි යම් කිසි රජ කෙනෙක් මගේ අත්පා කන්නාසාදිය කැපුවද ඒ රජුරෝ සුවපත් වේවා ඇයි සුවපත් වේවා කියන්නේ නහි කුජ්ජන්ති මාදිසි මං වගේ කෙනෙක් කේන්ති ගන්නෑ අනිත් අය කේන්ති ගත්තට කමන්නේ මම කේන්ති ගන්න මොකද මම තාපසෙක් මේත් දන්නවා මම බෞද්ධයෙක් මම බණ අහන කෙනෙක් මම බුද්ධාවට අනුව ජීවත් වෙන කෙනෙක් අනිත් අය කේන්ති ගත්තට මම කේන්ති ගන්න උදාහරණ දේශනා කරන්න කොහොමද මාවෝච පරුසංකින්චී උත්තා පටිවදෙය්‍යුතං දුක්ඛායි සාරම්භගතා පටිදණ්ඩා පුසෙය්‍යුතං නේද යම් කිසි කෙනෙක් කුණුහබ්බෙන් බැන්නොත් සද්ද නැතුව ඉන්න පරුස වචනෙන් කැත වචනෙන් කෙනෙක් බයිනවා අපිට අපි සද්ද නැතුව ඉන්න තේරුණාද අපි ඒකට ආයි අපි එයාට බනින්න යන්නේ අපි එයාට ගහන්න යන්නේ එයාගෙන් පලිගන්න යන්නේ ඒක බෞද්ධකම නෙමෙයි බෞද්ධයයි කියන්නේ පින්නතුනි අනිත් හැම දෙනාටම යහපත සලසන කෙනෙක් අවස්ථාව එනවා අපිට නේද මට මේම කරා නම් මට දැන් හොඳ අවස්ථාවක් මෙයාගෙන් පලිගන්න නේද නමුත් ඒ අවස්ථාව තමයි ඉවසන්න සුසුම අවස්ථාව නේද ඒ වගේ උපනාහි හොති මොකද උපනාහය කියන්නේ ඔව් මොකද උපනාහය කියන්නේ උපනාහය කියන්නේ පින්නතුනි බද්ධ වෛරය පන්න පලිගන්නවා දැන් සේරවාණ ජාතකයේදී බෝසත් වෙලෙන්ද රත්තරන් තලිය අරන් ගියාම දේවදත්ත වෙලෙන්ද මෙහි නම් මොකද කිව්වේ මං ඔයාගෙන් භවයක් පාසා පලිගන්නවා අන්න ඒකට අපි කියනවා පින්නතුනි මොකක් කියලාද මේ උපනාහය නේද ඒ නිසා ඒවා එකක් ගත්තට පස්සේ ක්‍රෝධය මේ ද්වේෂයේ අකමැත්ත තියෙනවා ද්වේෂය තියෙනවා ද්වේෂය ඊට පස්සේ පටිඝය තියෙනවා ක්‍රෝධය තියෙනවා ව්‍යාපාදය තියෙනවා ඊළඟට උපනාහය තියෙනවා පැහැදිලිනේ උපනාහය කියන්නේ ඒකේ අන්තිම අවස්ථාව පින්නතුනි ඒ වගේම දුර්වච දුබ්බචා අනිත් අත්ව අකීකරු වෙනකොට අපි අකීකරු බවින් අයින් වෙනවා දුර්වච නේද සමහර අය අනිත් එක්කෙනාගේ වචනට අහුම්කම් දෙන්නම නැහැ නේ අනිත් අය අහුම්කම් දෙන්නම නැහැ තමන් හිතුව එක තමයි නිවැරදි කියලා හිතන්නේ කීකරු වෙන්නෙම නැහැ ඒ නොකීකරු නොවීම නිසා සමාජයේ ඇතිවෙච්ච ප්‍රශ්න කොච්චරද නිසා අපි රජ කෙනෙක් වුණත් පරමතයට කන් දෙන්න ඕන නේද ගෙදර අම්මා තාත්තා වුණාම දූල පුතාලා කියන එකට කන් දෙන්න ඕන නෑ සම නෑ මම තාත්තා මම කියන එක ඔක්කොම කරන්න ඕන එහෙම එකක් නෑ මොකද Tamanට වැඩිය මේ නිවැරදි තීරණයක් තමන්ගේ දුව ගන්න පුළුවන් පුතා ගන්න පුළුවන් බිරිඳ ගන්න පුළුවන් ඒකයි අපි සාකච්ඡා කරන්නේ දුර්වච වෙන්න හොඳ නෑ නේද ඉතින් ඒ වගේ එතකොට පින්නතුනි ඔන්න ඔය වගේ දැන් බලුවට පස්සේ මේ කරුණු දැන් 44ක් තියෙනවා වගේ මේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් කෙලෙස් වර්ග තමයි මෙතන පෙන්නලා තියෙන්නේ මේ එකක් හරි ආපු ගමන් පළවෙනිය මොකද කරන්න ඕන කෙලෙස් තුනී කරන්න ඕන මේක දෙසරයක් හිතලා තැම්පත් වෙන්න ඕන දැන් තමන්ගේ හිතට අපි හිතමු මේ ක්‍රෝධය ආවයි කියලා ක්‍රෝධය ආපු ගමන් මොකද කරන්නේ නිහඬ වෙලා බලන්න ඕන ක්‍රෝධය ආපු ගමන් එයා මොකද කරන්නේ ක්‍රෝධය නිසා කෑ ගහලා අඩි පොළවේ ගහලා තියෙන භාජන පොළවේ ගහලා නේද ඔහොම කරොත් අන්නේ ක්‍රෝධේ එකයිනේ වම්මික සූත්‍රයේ කියන්නේ නේද මම තුඹසේ ඉන්න නෑ එළියට ගන්න බෑ කියලා ඒකයි එතකොට ඒ වගේ එකක් ගත්තම පින්නතුනි මූලිකවම කෙලෙස් තුනී කරන්න පුරුදු වෙන්න ඕන දැන් ඒක පැහැදිලිද පළවෙනි එක තමයි දෙවෙනි කාරණේ චතුපඤ්ඤාසීල පදා උත්තා සන්දයෝ පංචදේශනාන් ඒතර කරුණු 44ක් තියෙනවා ක්‍රම පහකට කියපු දැන් පළවෙනි ක්‍රමය තමයි මේ 44ම කියව පළවෙනි ක්‍රමය තමයි සල්ලේක දෙවෙනි ක්‍රමය මොකද්ද චිත්තුප්පාද පරියාය දැන් ඔන්න සතෙක් මරන්න ඕනේ කියලා සිතුවිල්ල එනවා ආපු ගමන් මේ සතෙක් මරණ එක ඊතරම් හොඳ එකක් නොවේ කියලා සිතුවිල්ල ඇති කර ගන්න ඕන
අනිත් සතෙකුට කරදරයක් කරන එක හොඳ එකක් නෙවෙයි කියන සිතුවිල්ල ඇති කරගන්නවා. සොරකමක් කරන එක හොඳ එකක් නෙවෙයි කියලා සිතුවිල්ල ඇති කරගන්නවා. අබ්‍රහ්මචාරී වෙන එක හොඳ එකක් නොවේ කියලා හිතුවිල්ල ඇති කරගන්නවා. බොරු කියන එක හොඳ එකක් නොවේ කියලා හිතුවිල්ල ඇති කරගන්නවා. කේලම් කියන එක හොඳ එකක් නෙමෙයි කියලා සිතුවිල්ල ඇති කරගන්නවා. පරුස වචන කියන එක හොඳ එකක් නෙමෙයි කියලා සිතුවිල්ල ඇති කරගන්නවා. නේද? හිස් වචන කියන එක හොඳ එකක් නොමේ කියලා හිතුවිල්ල ඇති කරගන්නවා. අවිද්‍යාව, ව්‍යාපාදය, මිච්ඡාදිට්ඨිය, මිච්ඡා සතිය, මිච්ඡා සමාධිය මේ ඔක්කොම නරක දේවල් කියලා හිතුවිලි ඇති කරගන්නවා. ඒ වගේම ක්‍රෝධය, ව්‍යාපාදය, ඊළඟට උපනාහය, බද්ධ වෛරය නේද? ඊළඟට මක්ක, ගුණමගුකම නේද? ඒ විදියට තියෙන මේ කියපු අකුසල ධර්ම සේරම පින්නතුනි හිතට එනවනේ. හිතට එනවා. දැන් විවේකීව ඉන්නකොටත් හිතට එනවා. කටයුතු කරනකොටත් හිතට එනවා. මේ දෙකේදීම අපේ හිතට මේ සිතුවිලි එනවා. නේ? දැන් මේ ඇතෝ නිදා ගන්නකොට දැන් මේ බනහල ඔක්කොම කරලා නිදා ගන්නවා. රාත්‍රී ඇඳේ නිදා ගන්නකොට ඇවිල්ලා මීයේ කකුල කෑවොත් මොකද වෙන්නේ? සල්ලේක කරණීය කරනවද? නේද? එතකොට අන්න ඒක නිසා ටිකක් ඇරම නැත්තම් දැක්කොත් තමන් දැක්කොත් දකින්න ඇඳේ හාන්සුණු ගා මේ මීයක් යනවා වහලේ. එතකොට මොකද හිතන්නේ? පැහැදිලිද? එතකොට චිත්තුප්පාද පරියාය මේ සතා මරන්න ඕන කියන හිතුවිල්ල එනවා. ආපු ගමන් අපි ඒක පාලනය කරගන්න ඕන. මීයක් ගෙදරකින් අයින් කරන්න ඌ මරන්නම ඕනේ. පැහැදිලිද? ඒ නිසා ඒ සිතුවිල්ල අපිට එනවා. දැන් සමහරලාට ඔන්න මේ තමන්ගේ බිරිඳ තමන් දුරකථනයෙන් අමතරව ගන්නෙ නැහැ. මොකද වෙන්නේ? හිතට කේන්ති එනවා. නේ? ඉතින් ඒ වගේ සුළු දේ ඉඳලා පින්නතුනි විශාල දේ දක්වා මොනම හේතුවක් නිසාවත් අපි කෙලෙස් ඇති වෙන වැඩක් කරන්න නරකයි. සිතේ සිතුවිලි මාත්‍රයක් ඇති කරගන්න හොඳ නැහැ. දෙවෙනි කාරණේ තේරුණාද? පළවෙනි එක සල්ලේක කරණීය, දෙවෙනි එක චිත්තුප්පාද පරියාය. තුන්වෙනි කාරණේ මොකද්ද? තුන්වෙනි එක පින්නතුනි පරික්කමන පරියාය. මොකද්ද පරික්කමන පරියාය කියන්නේ? ඔව්. නෑ පරිපූර්ව කමු ධාතුවෙන් නැති වෙන්නේ. පරිපූර්ව කමු ධාතුවෙන් කියන හාත්පස පරීක්ෂා කරලා බලනවා. දැන් මට සතා මරන්න ඕන කියන සිතුවිල්ල ආපු ගමන් මම බලනවා මේක කරොත් භික්ෂුවක් වශයෙන් මට ඇති වෙන ප්‍රශ්න මොනවද? මේ අත උපාසකම්මල වශයෙන් මට ඇති වෙන ප්‍රශ්න මොනවද? සතෙකුට කරදර කරොත්, සතෙක් මරුවොත්, සොරකමක් කරොත්, අබ්‍රහ්මචාරී දෙයක් කරොත්, බොරු කිව්වොත්, කේලම් කිව්වොත්, පරුස වචන කිව්වොත්, හිස් වචන කිව්වොත්, දුරාචාරය හැසිරුණොත් නේද? එහෙම නැත්නම් මේ මිච්ඡා සතිය ඇති කරගත්තොත්, මිච්ඡා සමාධිය ඇති කරගත්තොත්, මිච්ඡා කර්මාන්තවල යෙදුනොත් නේද? ක්‍රෝධේ බහුල කරගත්තොත්, බද්ධ වෛරයෙන් යුක්ත වුණොත් නේද? මද ආඩම්බරකමින් යුක්ත වුණොත් නේද? කපටිකමින් යුක්ත වුණොත් මේ වගේ දෛනිකව අපේ හිතට එන මේ කෙලෙස් ඇති වුණාම මට විතරක් නෙවෙයි. මම මේ දැන් තමන් වැරද්ද කරා මේක මොකද වෙන්නේ? තමන්ට විතරක් නෙවෙයි. තමන්ගේ දුවට ප්‍රශ්නයක්, පුතාට ප්‍රශ්නයක්, යාළුවන්ට ප්‍රශ්නයක්, එහෙලින්ට ප්‍රශ්නයක්, මේ ඔක්කොම ප්‍රශ්න. දැන් අම්මා බොරුවක් කිව්වට පස්සේ මොකද වෙන්නේ? ඒ බොරුවෙන් අම්මට විතරක් නෙවෙයි ප්‍රශ්නේ. දූල පුතාලට ප්‍රශ්න වෙනවා. ඔයාගේ අම්මා ගන්න දෙයක් නැහැ මෙන්න මෙහෙම බොරුවක් කිව්වයි කියලා දරුවන්ට වයින්න පුළුවන් කෙනෙක්. දැන් ස්වාමි මහත්තයට වයින්න පුළුවන්. සමහරලාට මේ අම්මට තාත්තට වයින්න පුළුවන්. එතකොට වටෙන් ඇති වෙන ප්‍රශ්න මොනවද කියලා හිතන්න ඕන. පරික්කමන පරියාය කියන්නේ ඒකයි. දැන් කෙලස් තුනී කරා පළවෙනි කරනේ. දෙවෙනි එක මොකද්ද? ඒක ඇති කරගන්න මේකෙන් ඇති වෙන ගැටලු පිළිබඳ සිතුවිලි මාත්‍රයක් ඇති කරගත්තා. තුන්වෙනි කාරණේ මොකද්ද? හාත්පස බැලුවා. මේකට සම්බන්ධ වෙන අනිත් ඇත්තන්ට වෙන ගැටලු මොනවද? මම සතා මැරුවම මට විතරක් නෙවෙයි මගේ අම්මට තාත්තට, මගේ ස්වාමියාට, මගේ බිරිඳට, මගේ දූල පුතාලට, මගේ අසල්වාසීන්ට මේ ඔක්කොටම ප්‍රශ්න වෙනව නේද කියලා තමන්ගේ හිතින් හිතන්න ඕන. ඒක තමයි පරික්කමන පරියාය. පැහැදිලිද?
ඊළඟට පින්නතුනි උපරිභාව පරියාය. උපරිභාව පරියාය කියන්නේ මතු කරලා බලන උඩටම. උඩට මතු කරලා බලනවා. දැන් සතා මැරුවට පස්සේ මේකෙන් වෙන මට අවසාන ප්‍රතිඵලය මොකද්ද? මට කවදාවත් මේක මැරෙන තෙක් අමතක වෙන්නේ. මේක මට මරණාසන්න මොහොත මතක් වුණොත් මොකද වෙන්නේ? යථාඵල නික්කිතෝ ඒවා නිරේ. ඉදිච්ච ගෙඩියක් වැටෙන්න වගේ කෙලින්ම බිම අපාය යනවා. නරකයට යනවා. සතා මැරුවට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක කිසි දවසක ජීවිතේ අමතක කරන්න බෑ. සොරකම් කරාව කිසිම දවසක ජීවිතේ අමතක කරන්න බෑ. මත්පැන් ගත්තම ජීවිතේ කිසි දවසක අමතක කරන්න බෑ. විවේකීව ඉන්න හැම මොහොතෙම අරක මතක් වෙනවා. මතක් වෙන්න හිතේ මොනවද පිරෙන්නේ? කෙලෙස්. තේරෙනවද නැතන්ට? සතා මැරුවත්, සොරකම් කරත්, අබ්‍රහ්මචාරී වුණත් නේද? තොර එහෙම නැත්නම් බොරු කිව්වත්, කේලම් කිව්වත්, පරුස වචන කිව්වත්, හිස් වචන කිව්වත්, ක්‍රෝධයෙන් යුක්ත වුණත්, වෛරයෙන් යුක්ත වුණත්, ඊර්ෂ්‍යාවෙන් යුක්ත වුණත් නේද? බද්ධ වෛරයෙන් යුක්ත වුණත්, මිච්ඡා දිට්ඨියෙන්, මිච්ඡා සමාධියෙන්, මිච්ඡා කර්මාන්තයෙන්, මිච්ඡා සංකල්ප වලින් මේ මොනවයින් යුක්ත වුණත් මොකද වෙන්නේ Tamanට? ඒවයි අන්තිම අවස්ථාවට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒක මේ භවයේදීත් සසරදීත් Tamanට දුක් විපාක දෙනවා. එක දවසක් දැන් අපි සතා මැරුවම හරි ඒක මැරුව එතනින් ඉවරයි කියලා වෙන්නේ නැහැ නේ. Taman සතා මරපු එක මරණ මොහොතත් එක්ක මතක තියෙනවා. කාටද පුළුවන් අමතක කරන්න? නේද? අපි කියමු අනුන්ගේ මිල මුදල් ගත්තා. අරගෙන යාන වාහන ගත්තා. ඉඩ කඩම් ගත්තා. අරගෙන ඉතින් බොහොම සන්තෝෂයෙන් හොඳට කාලා බීලා ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ? හැම මොහොතකම මතක් වෙනවා මම මේ මුදල් ගත්තේ වැරදි ක්‍රමයට. මතක් වෙන මොකද හිතින් විඳවනවා. ලස්සනට කනව මොනව පේනවා. හැබැයි හිතින් විඳව කන්නේ. එතකොට ඇඟට අල්ලන්නේ නැහැ. ලෙඩ හැදෙනවා. නේද? කායික අසනීප මානසික අසනීප දෙකම හැදෙනවා. පැහැදිලිද? ඒ නිසා තමන්ගේ ජීවිතේ සරල කරගන්න පින්නතුනි මේ හිතේට එන මේ කෙලෙස් එන්නේ නැහැ. මේ කෙලෙස් ඔක්කොම එන්නේ ජීවිතේ සංකීර්ණ වෙනකොට. අන්න මේක නිසා මේකේ අවසානයේ බැලුවම් මෙලෝ පරලෝ දෙලවටම බලපාන බව තේරුම් ගන්න ඕන. ඊළඟට එහෙම හිතලා මොකද පරිනිබ්බාන පර්යාය මේ අදහස සම්පූර්ණව නැති කරලා දාන්න ඕන. පිරුණන් පාන කියන්නේ නැති වෙනවා කියනගනේ. නේද? මේ නැති කර ගන්න ඕන. සතුන් මරීමේ අදහස නැති කරනවා. සොරකම් කිරීමේ අදහස නැති කර ගන්නවා. කාමයේ මේ අබ්‍රහ්මචාරී වීමේ අදහස නැති කර ගන්නවා. බුරු කීමේ අදහස නැති කර ගන්නවා. නේද? කේලම් කීමේ අදහස නැති කර ගන්නවා. පරුස වචන කීමේ අදහස නැති කර ගන්නවා. හිස් වචන කීමේ අදහස නැති කර ගන්නවා. මේ විදියට පින්නතුනි තමන්ගේ හිතට එන මේ වැරදි අදහස් 44ක් පොඩ්ඩක් නෙමෙයි. 44ක් තියෙනවා. මේව නැති කර ගන්නවා. දැන් මේ අතන්න පැහැදිලිද? මේ සල්ලේක සූත්‍රයේදී බුදුහාඳුර අපිට කියලා දෙන්නේ කෙලෙස් නැති කරගන්න මේ කරුණු 44 තීරුම් අරගන්න. ඒ 44 මෙන්න මේ ක්‍රම පහට නැති කරගන්න. මොනවද ක්‍රම පහ? සල්ලේක පරියාය, චිත්තුප්පාද පරියාය, පරික්කමන පරියාය, උපරිභාව පරියාය, පරිනිබ්බාන පරියාය. මේ පරියාය අනුව තමන්ගේ හිතේ ඇති වෙන කෙලෙස් නැති කරගන්න තමන් උත්සාහ කරන්න කියන එක තමයි බුදුහාඳුර මේ සූත්‍රයෙන් අපිට දෙන පණිවිඩය. ඉතින් අද බොහොම ඕනකමින් මේ සල්ලේක සූත්‍රය කියන්නේ බුද්ධ ආගමේ තියෙන ඉතාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රය ගැන ශ්‍රවණය කරලා එකතු කරගත්ත පුණ්‍ය ශක්තිය හේතුවෙන් මේ අත්තන් නමින් මියගිය සියලු දෙනාටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුකින් එතර වීමෙන් ලබන මා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ධර්මදේශනයේ දායකත්වය සිහිපත් කිරීමට අවසරයි. උඩ අපරැක්කේ ගුරුකන්දේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය සහ දෙවිනුවර සමත මණ්ඩලයේ හිටපු සභාපති වූ පියදාස ගජනායක මහතා අභාව ප්‍රාප්ත වේ. 3 මාසක් සපිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම, එක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම උඩ අපරැක්කේ කෝංගහ කොරටුවේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ගුණදාස ගජනායක මහතා අභාව ප්‍රාප්ත වේ.
දෙමසක් ගතවීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරමින් ඉක්මන් භවයකදීම නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම. අභාව ප්‍රාප්ත වූ පියදාස ගජනායක මහතාගේ ප්‍රිය භාර්යාව වූ මාතර මහරෝහලෙහි හෙදි සොහොයුරියක ලෙස සේවය කළ ගමගේ භද්‍රාරංචාගොඩ මැතිනිය අභාව ප්‍රාප්ත වී මසක් ගතවීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරමින් එතුමිය සිහිපත් කර එතුමියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම. ශාසනික සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ මානසික සුවතාවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම පවුල්වලට සහසම්බන්ධ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලුම දෙනාට, දුවා දරුවන්ට එයාගේ අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ලම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද දවසේදී ධර්මදේශනාවේ පූර්ණ දායකත්වයෙන් කටයුතු කරන්නේ කලල්ගොඩ පන්නිපෙටිය පාර 386 නිවසේහි පදිංචි ඉන්ද්‍රා ගජනායක මැතිනිය සහ බියුටි ගජනායක මැතිනිය සහෝදරයන් දෙදෙනා තමයි අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. අපි ඒ දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවය, චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. සදහබර වාසනාවන්ත පින්වත්නි, අපේ මහත්මයා ඉතාම පැහැදිලිව මේ ඇත්තන්ගේ අරමුණු බලාපොරොත්තු ඉතාම හොඳට පැහැදිලි කරන්නට යෙදුණා. මේ ඇත්තු ඉතාම ඕනකමින් බුද්ධාගමේ උගන්වන ඉතාම හොඳම සූත්‍රයක්, ඉතාම වැදගත්ම සූත්‍රයක් වන සල්ලේක කියන සූත්‍රය දැන් ශ්‍රවණය කරා. එහි කරුණු හිතට අරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ අනුව සසර දුකෙන් ඈතර වීමේ මාවත සකස් කරගන්නා ලෙස මතක් කරමින් දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය ගිය හැමටත්, ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ නමින් මිය ගිය හැමටත් මේ පින් ලැබේවා, අනුමෝදන් වේවා. අපේ නෑයෝ සුඛී සුවපත් වේවා. ඊතන පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනීවා කියලා සාදු කියමු. මිය යන්නට යෙදුන සියලුම ඥාතීන්ට වගේම ලෝකයේ ශාසනය සුරකින සියලු දෙවියන්ටද මේ පින් ලැබේවා, අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනීවා. දායකත්වයේ දරූ පින්වත් ඔබ සැමටත්, මේ කටයුතු සංවිධානය කළ පින්වත් ඔබ සැමටත්, ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සැමටත් තිරුවන් සරණ නිරෝගී සුවය සලසා දෙත්වා. දෙවියෝද නිවන් දකිත්වා කියලා. මියගිය ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුකින් ඈතර වීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා නිවන් ප්‍රාර්ථනා. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සියලු දෙනාටම තුනුරුවන් සරණයි. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය ගාල්ල උණවටුන පීල්ලගොඩ පුරාණ චෛත්‍යාලංකාර මහා විහාර යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මඩිහේ සුගත සිරි ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.